අයිපෝන් කියලා පිළිගන්නවා මම අපේ YouTube channel එකට. අපි ගිය ගමන නවත්තපු තැනින් මේ වීඩියෝ එක පටන් අරන් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා අද මෙතනින්. අපි කතා කරගෙන යන් අපි ගිය වීඩියෝ එකේ කතා කරා ලංකාව ඇතුලේ ෆාමසිස්ට් කෙනෙක්ගේ පසුබිම මොකද්ද සහ එයාගේ රෝල් එක මොකද්ද කියන එක ගැන. මේකදී අපි මුලින් ප්‍රධාන වශයෙන් මේ අරමුණු කරන්නේ කොහොමද පුහුණු වෙන ඖෂධ වේදිකයෙක් විදිහට ලියාපදිංචි වෙන්නේ සහ කොහොමද විභාගෙට මුහුණ දෙන්නේ සහ විභාගයේ ස්වරූපය කොහොමද ඔයාගේ සිලබස් එක කොහොමද සහ ඔයාගේ මොනවාද තියෙන රීඩින් මැටීරියල්ස් සහ ඒ ආශ්‍රිත ටික තමයි මෙතන මේ වීඩියෝ එකේදී කවර් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉස්සරහට කතා කරගෙන යන්. මේ ෆොටෝ එකේ තියෙන්නේ CMCC එක අපි කියන සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් කියලා. මේ එක්සෑම් එකට කියන්නේ සිලෝන් මෙඩිකල් කොලෙජ් කවුන්සිල් එක්ස්ටර්නල් ෆාමසිස්ට් එක්සැමිනේෂන් එක කියලා. සාමාන්‍යයෙන් මේ එක්සෑම් එක අවුරුද්දකට එකපාරක් හරි දෙපාරක් හරි තියෙනවා. ගොඩක් අපි ගත්තොත් 2010 2015 ඔය කාලේ වෙනකොට ගොඩක් වෙලාවට අවුරුද්දට දෙපාරක් විතර එක්සෑම් එක තිබිලා තියෙනවා. ඒකට දැන් මේ වර්තමානයේ වෙනකොට 2019 18 ඒ කාලේ වෙනකොට ගොඩක් වෙලාවට අවුරුද්දට එකපාරක් විතරක් වගේ වෙලා තියෙන එක්සෑම් එක. ඊට පස්සේ මේක CMCC එකෙන් පත් කරන මේ බෝඩ් එක එක්සැමිනර්ස්ලාගේ බෝඩ් එකකින් තමයි එක්සෑම් එකේ පත් කරාම ඒගොල්ලෝ තමයි එක්සෑම් එකේ හැමදේම පේපර් එක කොහොමද ඒ ටික තීරණය කරලා එක්සෑම් එක පවත්වන්නේ බෝඩ් එකක් කරා. ඊළඟට මේකට විභාගයට සුදුසුකම් වෙන්න නම් ඔයා පුහුණු වෙන ඖෂධ වේදිකයෙක් විදිහට අවුරුදු 2ක ඔයාගේ පුහුණු කාලය සම්පූර්ණ කරලා තියෙන්න ඕන. එතකොට තමයි ඔයා විභාගෙට ආයදුම් කරන්න සුදුසු වෙන්නේ. ඊට පස්සේ ඔයාට එක්සෑම් එක අපි හිතමු පළවෙනි පාර බැරි වුණා කියලා. ඔයාට ඇටෙම්ප්ස් 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ පළවෙනි පාර රෙජිස්ටර් ඔයාගේ අවුරුදු 2 කම්ප්ලීට් කරලා ඊට පස්සේ එක්සෑම් එකට පළවෙනි පාර ඉල්ලනවනේ ඔයා. ඒ පාරේ ඉඳන් ඔයාට අවස්ථා 5කදී විභාගෙට මුහුණ දීලා විභාගයෙන් පාස් වෙන්න පුළුවන්. අපි හිතමු ඔයා පළවෙනි මේ අවුරුද්දේ ලියලා ඊළඟ අවුරුද්දේ ලියන්න නැතුව ඉඳලා ආයේ ඊට පස්සේ අවුරුද්දේ ලියුවා කියලා. හැබැයි වාට එක ෂයි එකක් එතකොට නැති වෙනවා. නොලිය හිටියා කියලා මේ එක්සෑම් එකට ඔයාගේ ඇටෙම්ප්ට් එක බේරෙන්නේ නැහැ. ඇටෙම්ප්ට් එක බේර ගන්න නම් ඔයා එක්සෑම් එක තිබ්බ දිනේට එක්සෑම් එකට යන්න බැරි වෙච්ච හේතුවට වැලිඩ් මෙඩිකල් එකක් දෙන්න ඕන. ඒ කියන්නේ පිළිගන්න පුළුවන් වෛද්‍ය සාතිකයක් ඉදිරිපත් කරලොත් ඔයාට ඇටෙම්ප්ට් එක බේර ගන්න පුළුවන්. නැත්නම් ඇටෙම්ප්ට් එක කවුන්ට් වෙනවා. ඇටෙම් 5න් පස්සේ ඔයාගේ අර පුහුණු වෙන ඖෂධ වේදිකයෙක් විදිහට ලියාපදිංචි වෙච්ච එක අහෝසි වෙනවා. ඊට පස්සේ ඔයාට විභාගෙට පෙනී සිටින්න බැරි වෙනවා. ඒ අවුරුදු 5 වුණාට පස්සේ ඊට පස්සේ අපි කතා කරමු මේකේ කොහොමද ට්‍රේනින් එක යන්නේ කියලා. මේක ඇවිල්ලා කියන්නේ ජොබ් බේසස් එකක්. ඒ කියන්නේ ට්‍රේනින් එක කෙලින්ම ඔයා ලංකාවේ කමියුනිටි ෆාමසි ප්‍රැක්ටිස් එකට ඕන ෆාමසිස්ට්ලා හදන්න තමයි මේක මේ ප්‍රෝග්‍රෑම් එක කෙලින්ම ටාගට් කරලා තියෙන්නේ. ඔයා ෆාමසිස්ට් කෙනෙක් විදිහට පුහුණු කරන එකේ වගකීම තියෙන්නේ ඔයාගේ මාස්ටර් ෆාමසිස්ට්. හරිනම් දැන් අපි නම් ක්ලාස් ගිහිල්ලා එහෙම තියරි කොට දාගෙන එහෙමනේ කරන්නේ. හරිනම් ඔයාට තියරි ප්‍රැක්ටිකල් ඔක්කොම දේවල් කවාගේ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ ඔයාගේ මාස්ටර් ෆාමසිස්ට්. එයා තමයි ඔයාට උගන්වන්න ඕන. ඒකට
ගොඩක් ඒක වෙන්නේ නැහනේ මාස්ටර් ෆාමසිස්ට් සිටියට මේ එයාලට තියෙන බිසි ෂෙඩියුල් එකත් එක්ක මේ ගොඩක් වෙලාවට වෙන්නේ ක්ලාස් එකකට ගිහිල්ලා ළමයි තියරි පාර්ට් එක කවර් කරගෙන එහෙම එන එක්සෑම් ගොඩ දාගන්නේ ගොඩක් වෙලාවට අපි ඉස්සෙල්ලා කතා කරා මේකේ ඔයාට හම්බෙන්නේ ක්වොලිෆිකේෂන් එක SLQF level 2 එකේ education qualification එකක් හම්බෙන්නේ අපි මෙතනදි කතා කරනවා කොහොමද ෆාමසිස්ට් කෙනෙක් වෙන්නේ එක්ස්ටර්නල් ෆාමසිස්ට් කෙනෙක් වෙන්නේ කියන එක මේ ස්ලයිඩ් එකේදී කතා කරනවා අපි මේක මම පියවර 4ක් යටතේ විස්තර කරන් යනවා ඔයාලට පේනවා වගේ මුලින්ම ඔයා එක්සෑම් එකට ඇප්ලයි කරන්න නම් වයස අවුරුදු 18ට වඩා වැඩි වෙන්න ඕන ඒ වගේම ඔයාට අපි කියන අපොස සාමාන්‍ය පෙළ එහෙම නැත්නම් O level වලට ඉංග්‍රීසි වලට පාස් එක ඒ කියන්නේ S එකක් එක්ක සාමාන්‍ය පෙළ සමත් වෙලා තියෙන්න ඕන ඒ වගේම A levels වලට ඔයා science stream එකේ ඒ කියන්නේ bio maths agri මොක වුණත් A level වලට chemistryත් එක්ක විෂයන් 3 සමත් වෙලා තියෙන්න ඕන. අනිවාර්යෙන් chemistry වාගේ ඔයා bio කරත් maths කරත් agri කරත් chemistry තියෙන්න ඕන ඔයාගේ විෂයන් 3 ඇතුලේ. ඊට පස්සේ ඔයා අධ්‍යාපන සුසුකම් දෙක සම්පූර්ණ කරලා තියෙනවනම් ඊට පස්සේ ඔයා පුහුණු වෙන්න ඔයාගේ මාස්ටර් ෆාමසිස්ට් විදියට කෙනෙක් තෝරගන්න පුළුවන්. මෙතනදී මම කියනවා ඔයාට මාස්ටර් ෆාමසිස්ට් කෙනෙක් විදියට තෝරගන්නකොට ගොඩාක් දුරින් මාස්ටර් ෆාමසිස්ට් කෙනෙක් හොයාගන්න එපා. ඒක ඔයාටත් කරදරයි, එයාටත් කරදරයි, දෙකොල්ලන්ටම කරදරයි. මම කියන්නේ ඔයා ඉන්න ටවුන් එකේ වටපිටාවෙන් මාස්ටර් ෆාමසිස්ට් කෙනෙක් හොයාගන්න. ඔයාට හදිස්සියේ ෆාමසියට ගිහිල්ලා ට්‍රේනින් වෙන්න පුළුවන්. හරිනම් ඔයා ෆාමසියේ අවුරුදු 2 ට්‍රේනින් පීරියඩ් එක කම්ප්ලීට් කරන්න ඕනේ. ඒකට ගොඩක් වෙලාවට ඒක වෙන්නේ නැහනේ. ගොඩක් වෙලාවට මාස්ටර් ෆාමසිස්ට් විදියට රෙජිස්ටර් වෙච්ච තැන්වල ට්‍රේනින් වෙන්නේ නැති තරම් මම කියන්නේ අර ජෙනරලි කියන්නේ ඔයාට ළඟ තැනක් ඔයා තෝරගන්න. ඊට පස්සේ ඔයාගේ මාස්ටර් ෆාමසිස්ට්ගේ ෆාමසිය තමයි ඔයාගේ ට්‍රේනින් ප්ලේස් එක වෙන්න ඕන. ඊට පස්සේ පළවෙනි පියවරෙන් අපි දෙවෙනි පියවරට යනවා. ඊට පස්සේ කියන්නේ රෙජිස්ටර් වෙන ප්‍රොසීඩියර් එක ගැන මේ කියන්නේ. අපි කියන ශ්‍රී ලංකන් මෙඩිකල් කවුන්සිල් එකේ තියෙන ඔෆිෂියල් වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකට ඔයා ලොග් වුණාම ඒකේ රෙජිස්ට්‍රේෂන් වලට වෙනම තියෙනවා සෙක්ෂන් එකක්. ඒකට ගිහිල්ලා ඒකේ others කියලා තියෙනවා. ඒ others යටතේ apprentice pharmacist එහෙම නැත්නම් පුහුණු වෙන ඖෂධ වේදිකෙක් විදිහට ඔයාට ලියාපදිංචි වෙන්න වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඔයාගෙන් ඉල්ලන ඩීටේල්ස් ටික ඒකට දුන්නාම ඔයාට කියන්නේ මෙඩිකල් කවුන්සිල් එකෙන් sorry SLMC එකෙන් ඒ කියන්නේ ශ්‍රී ලංකන් මෙඩිකල් කවුන්සිල් එකෙන් ඔයාට අපොයින්ට්මන්ට් ඩේට් එකක් දෙනවා. ඒ කියන්නේ ඉන්ටර්විව් එකට එන්න කියලා. එතනදි කරන්නේ වාගේ අධ්‍යාපන සුසුකම් ඒ ටික පරීක්ෂා කරලා බලන එක. මේක කලින් තිබුණේ ඔයා ඇප්ලිකේෂන් එකක් අරන් ඇවිල්ලා ඒක ෆිල් කරලා මෙඩිකල් කවුන්සිල් එකට යවලා ඊට පස්සේ එහෙම ප්‍රොසීඩියර් එකක් තිබුණේ. දැන් වර්තමානයේ වෙනකොට මේක ඔන්ලයින් ක්‍රමයකට වෙනස් වෙලා දැන් රෙජිස්ටර් වෙන්න ඕන ඔයා ඔන්ලයින් විදිහට. එතකොට එහෙන් ඔයාට දෙනවා දිනයක් එන්න කියලා ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරන්න. ඔයා එහෙට ගියාට පස්සේ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කරලා බලලා එහෙන් ඔයාට ඒගොල්ලෝ සැටිස් නම් ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් එක්ක ඔයාට ඉන්ටෙන්ජ් ෆෝම් එක ඉෂුව කරනවා.
සහ මෙතනදී ඔයා යනකොට අනිවාර්යෙන් ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් වල කියන්නේ කොපීස් අරන් යන්න ඒවා ට්‍රූ කොපි කරලා ගෙනියනවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ට්‍රූ කොපි කරලා ගෙනියන්න යනකොට අධ්‍යාපන සුදුසුකම් ඔයාගේ ජාතික හැඳුනුම්පත ඒ වගේ ඒ ටික අරන් යන්න ඕන. ට්‍රූ කොපි කරලා ඔරිජිනල්ස් එක අරන් යන්න. ඊළඟට අපි කතා කරනවා තුන්වෙනි පියවරේදී මෙතනින් එහාට ඊට පස්සේ අපි කිව්වා අර ඉන්ටෙන්ෂන් ෆෝම් එක ඔයාලට දෙනවා කියලා. ඊට පස්සේ ඔයා ඉන්ටෙන්ෂන් ෆෝම් එක ෆිල් කරලා ආයේ SLMC එකට ඒක ඔයාට ඔයින ගිහින් බාර දෙන්න පුළුවන්, නැත්නම් තැපෑලෙන් යවන්නත් පුළුවන්. යවුවට පස්සේ ඒගොල්ලෝ ඉන්ටෙන්ෂන් ෆෝම් එක අහපව් ඔයාට එවනවා රෙජිස්ට්‍රේෂන් ඩීටේල්ස් එක. ඒ වන ඉන්ටෙන්ෂන් ෆෝම් එක ඔයා එක්සෑම් එකට ඇප්ලයි කරන දවස වෙනකන් ඔයා ළඟ තියෙන්න ඕනේ. ඇප්ලයි කරාට පස්සෙත් ඒකේ ෆොටෝ කොපියක් ඔයා ළඟ තියාගෙන තමයි ඔයා ඔරිජිනල් එක ඒගොල්ලෝ ඉල්ලනවා එක්සෑම් එකට ෆස්ට් ටයිම් ඇප්ලයි කරනකොට. එතකොට යවන්න ඕනෙත් ඔයා ෆොටෝ කොපි එකක් තියාගෙන. මොකද ඊළඟට ඔයා ෆස්ට් අටෙම්ප් එකෙන් පාස් වෙන්න බැරි නම් ආයේ දෙවෙනි පාර එහෙම එක්සෑම් එකට ඉල්ලනකොට අර ෆොටෝ කොපි එක වටිනවා ඔයාට. ඊට පස්සේ එහෙන් ඉන්ටෙන්ෂන් ෆෝම් එක එව්වට පස්සේ ඔයා ආය යන්න ඕන මේ ඒකත් අරන් MCC එකට. ඒකට ගිහිල්ලා ඔයාගේ සිලබස් එක තියෙන නිල් පාට බුක් එකක් තියෙනවා. ඒකයි ඔයාගේ රෙකෝඩ් බුක් එක. රෙකෝඩ් බුක් එක කියන්නේ ඔයා පුහුණු වෙන ඖෂධවේදියෙක් විදියට පුහුණු වෙන කාලය තුර සපුරාලිය යුතු පිරවිය යුතු කොටස් ටිකක් තියෙනවා. ඩෝසේජ් ෆෝම්ස් ගැන සහ ප්‍රෙස්ක්‍රිප්ෂන් බුක් එකක් ගැන සහ සමහර අපි ඕවර් ද කවුන්ටර් මෙඩිසින්ස් ගැන තව ගොඩක් කියන්නේ ෆාස්ට් මූවින් ඩ්‍රග්ස් වල සමහර ඩ්‍රග්ස් ගැන විස්තර එහෙම ඒවා ෆිල් කරන්න ඕන. ඒ හැම එකම ඔයාගේ මාස්ටර් ෆාමසිස්ට් සර්ටිෆයි කරන්න ඕනේ. ඒ කියන්නේ සයින් කරලා එහෙම කරන්න ඕනේ. ඒ පොතයි ඔයාගේ සිලබස් එකයි ගන්න ඔයා ආයේ CMCC එකට යන්න ඕන. එතනින් ඔයා ඒක ගත්තාම ඔයා මේ යන දවසට මතක ඇතුව තව පොතක් තියෙනවා ඔතනදී ගන්න ඕන එකක්. දැන් අලුතෙන් තියෙනවා ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් ෆෝමලිටරි කියලා. අපි ඒකට කියනවා SLSS කියලා. ඒකත් ඔයා අනිවාර්යෙන් ගන්න. මොකද දැන් ඕක 2018 දී පබ්ලිෂ් කරේ. අපි විශ්වාස කරනවා ඉස්සරහා එන එක්සෑම් වලට ගොඩාක් වෙලාවට ෆාමකොලොජි වලට ඔයකින් ප්‍රශ්න හැදෙයි කියලා. මොකද ඔයාට මේක මෙතනදීම ගත්තොත් ලේසියි. මොකද නැත්නම් ආයෙ දවසක් යන්න වෙනවා මේක ගන්න. මේක ෆැකල්ටි එකෙන් ගන්න පුළුවන්. දැන් CMCC එකේ වෙබ්සයිට් එකේ දාලා තියෙනවා CMCC එකෙනුත් ගන්න පුළුවන් කියලා. රුපියල් 500 ගාණක් විතර වගේ මට මතක විදිහට පොතේ. ඊට පස්සේ හතරවෙනි පියවරේ වශයෙන් අපි කියනවා ඔයා අවුරුදු 2 කම්ප්ලීට් කරාට පස්සේ ඔයාට එක්සෑම් එකට ඇප්ලයි කරන්න පුළුවන්. සාමාන්‍ය CMCC එක පේපර් නෝටිස් එකකුයි ඒගොල්ලන්ගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ නෝටිස් එකකුයි දාලා එක්සෑම් එක කෝල් කරනවා. දැන් ගොඩක් වෙලාවට ඔන්ලයින් විදිහට තමයි ඔයාට එක්සෑම් එකට ඇප්ලයි කරන්න ඔයාලට කියන්නේ. එතකොට ඔයා ඒ ඉල්ලන ඩීටේල්ස් දීලා ඔන්ලයින් ක්‍රමයට ඇප්ලයි කරාම ඔයාට ඔයා මේල් ඇඩ්‍රස් එකත් එක්ක මේකට රෙජිස්ටර් වුණා. ඔයාගේ මේල් එකට එනවා අහවල් දිනෙට එක්සෑම් එක තියෙනවා සහ ඔයාට ඇඩ්මිෂන් එක වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඒක ඔයාගේ අක්ෂර සහතික කරලා ඒ සාමාන්‍යයෙන් අපි එක්සෑම් ලියලා තියෙනවානේ. ඒ එක්සෑම් එකකට යන පිළිවෙලටම තමයි. ඊට පස්සේ ඒකත් අරගෙන එක්සෑම් එකට ඔයාට පේස් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා එක්සෑම් එක සක්සස්ෆුලි කම්ප්ලීට් කරාට පස්සේ මේ එක්සෑම් එක පියවර
තුනකට තියෙනවා. මුලින්ම රයිටින් එක, ඊට පස්සේ ඉස්සර නම් තිබෙන මේක පැට්‍රිකල් විදිහට, දැන් ඔස්පි ක්‍රමයට යන ප්‍රශ්න තියෙන දෙවෙනි පාර්ට් එක. ඊට පස්සේ අන්තිමට ඔයාට වයිවා එහෙම නැත්නම් වාචික පරීක්ෂණයකටත් භාජනය වෙනවා. ඔය තුනම පාස් වුණොත් තමයි ඔයා එක්සෑම් එක පාස් වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මේක සාමාන්‍යයෙන් අර අඩු අධ්‍යාපන සුදුසුකමකින් ගත්තට පාස් වෙන්න ලේසි එක්සෑම් එකක් නෙවෙයි. දැන් අපි මේ ගිය 2019 එක්සෑම් එක ගත්තොත් එහෙම 115කට ආසන්න ගානක් තමයි එක්සෑම් එක පාස්. ඒ කියන්නේ 1800 ගානක් ලියලා අන්තිමට 230 ගානක් විතර වගේ තමයි එක්සෑම්, කියන්නේ කොටස් තුනම පාස් වෙලා ෆයිනලි එක්සෑම් එක පාස් වුණේ. ඒ කියන්නේ මේකේ පාස් පර්සන්ටේජ් එක ගොඩක් අඩු එක්සෑම් එකක්. අපි ඉස්සරහට කතා කරගෙන යමු මේ පේපර් කොහොමද සහ මේකේ ව්‍යුහය කොහොමද කියන එක ගැන. අපි මෙතනදී ආය ඉස්සෙල්ලා අර කියපු ටිකමයි මේ ටිකම ටක් ගාලා කියාගෙන යන්න. ක්වොලිෆිකේෂන්ස් ටික අපි අතනදී කිව්වනේ. ඔයාට ඇප්‍රෙන්ටිස් ෆාමසිස් කෙනෙක් විදියට රෙජිස්ටර් වෙන්න ඉල්ලන ක්වොලිෆිකේෂන්ස් තමයි මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ. ඔය අවුරුදු 18ට වැඩි වෙන්න ඕන. ඒ වගේම O level English එක පාස් වෙන්න ඕන. මෙතන O level කියන්නේ ඔයාලට ලංකාවේ O level හරි අපි කියන මේ ලන්ඩන් O level එහෙම ෆොරින් කන්ට්‍රි එක වුණත් මේ ස්ටෑන්ඩඩ් එකට මේ CMCC එක ඇප්‍රූව් කරන එකක් පාස් වෙලා තියෙනවා නම් ඔයා එලිජිබල්. ඊට පස්සේ අපි ඉස්සෙල්ලා මේක කිව්වා ඇඩ්වාන්ස් ලෙවල් කෙමිස්ට්‍රි එක විෂයන් තුන. ඒ බයෝලොජි හරි මැත්ස් හරි ඔයා මොනකින් එතන කෙමිස්ට්‍රිත් එක්ක විෂයන් තුන තියෙන්න ඕන. අපි මේක කිව්වා කියපු දේවල් නැවත නැවත කියන එක තේරුම් නැති හින්දා මම ටක් ගාලා යන්න. සහ ඔයාට බැචුලර් ඩිග්‍රීස් තියෙන අය ඉන්නවනේ. ඒ බැචුලර් ඩිග්‍රී එකෙනුත් මේකට ඉල්ලන්න පුළුවන්. ඊට පස්සේ අපි විභාගයේ ව්‍යුහය ගැන කතා කරමු. කොහොමද එක්සෑම් එක කෙරෙන්නේ සහ පේපර් වල ව්‍යුහය ඒ ගැන මෙතනදී කතා කරගෙන යනවා. රයිටින් එක්සෑම් එක ඉස්සර පැය 3කට තමයි තිබුණේ. දැන් රයිටින් එක්සෑම් එකේ මුලින් MCQ 40ක් තමයි තිබුණේ. දැන් ඒක 50කට වැඩි වුණාට පස්සේ මේ කාලය මදි වෙලා පොඩි ප්‍රශ්නයක් ආවා. ඒකෙන්ද දැන් 2019 වෙද්දී මේක පැය 3 කියන එක පැය 3මාරකට ඒගොල්ලෝ දික් කරා. රයිටින් එකේ රයිටින් පේපර් එකේ view ගැන කතා කරගෙන යනවා නම් අපි රයිටින් එකේ පාර්ට් 1 එක MCQ පේපර් එකක්. ඒක කලින් ප්‍රශ්න 40ක් තිබුණා. දැන් ප්‍රශ්න 50කට වැඩි වෙලා තියෙනවා. මේකේ ෆයිනල් මාක්ස් එකට කන්ට්‍රිබියුෂන් එක 160ක් තමයි MCQ වලින් තියෙන්නේ. හොඳේ. ඒ කියන්නේ රයිටින් එකේ ෆයිනල් එකට පාර්ට් 2 එකේ එසේ එකක් සාමාන්‍ය ප්‍රශ්න 5ක් තියෙන එසේ පේපර් එකක් තමයි මේකේ රයිටින් එකේ ෆයිනල් එකට දායකත්වයේ 140. ඒ කියන්නේ MCQ වලින් 160කුයි SAQ වලින් 140කුයි අරන් තමයි රයිටින් එකේ ෆයිනල් එක හදන්නේ. ඊට පස්සේ ඔයා රයිටින් එක පාස් වෙන්න නම් 140ට වඩා earn කරලා තියෙන්න ඕන. මේ total mark එක අපි 100 නේ හැදෙන්නේ. මේක 140ට වඩා ඔයා earn කරලා තියෙන්න ඕන. දැන් ගොඩාක් අය exam එක සමහර අය MCQ එක හොඳට perform කරලා තියෙනවා. එයාලා essay එකට perform කරලා අඩු වෙනවා. සමහර අය අන්තිමට එයාලට සමහර වෙලාවට ඒගොල්ලෝ මේ 140 MCQ එක හොඳට තියෙන හින්දා achieve කළා. ඒකින්ද එයාලට OSP YY දෙකම එනවා. කෝල් කරනවා ඒගොල්ලොන්ට. හැබැයි අන්තිමට ෆයිනල් රිසල්ට් එක එනකොට එක්සෑම් එක ෆේල් වෙලා. මොකද එයා MCQ එකේ හොඳට perform කරලා තිබුණාට SAQ එකේ හොඳට perform කරලා නැහනේ.
මෙයා එතකොට SAQ එකට සමහරට 140 achieve කරලා නැතුව ඇති. එහෙම වුණාම එක්සෑම් එක අන්තිමට ෆේල් වෙන ගොඩක් අවස්ථා තියෙනවා. ළමයි සමහර ළමයි ගොඩාක් කියනවා ඒගොල්ලෝ හොඳට MCQ එකට perform කරා, writing එකට perform කරා, ඒකට ෆේල් උනේ කොහෙද කියලා හොයාගෙන යනකොට අතන තමයි හේතුව තියෙන්නේ. ඊට පස්සේ practical component එක මේක පැය 3ක් මේක ඉස්සර තිබුණේ estomperonis preparations 3ක් හදලා ඒකේ dispensing label ඒවා හරියට මෙව්ව කළා සහ prescription එකකට dispense කරන්න spot identification test ඒ වගේ procedure එකක් තමයි ඉස්සෙල්ලා තියෙන්නේ. ඒක හැබැයි දැන් වර්තමානයේ වෙනකොට මේ objective structured practical examination එහෙම නැත්නම් OSPI කියන format එකට හදලා තිනවා. මෙතනදී ඔයාට OSPI වලදී පැය 3ට ප්‍රශ්න 40ක් හම්බ වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට විනාඩි 3ක් විතර වගේ තමයි ඔයාට ලැබෙන්නේ. ප්‍රශ්න 40ක් තියෙනවා. මේ විනාඩි 3 ඇතුළත ඔයාට ස්ටේෂන් 40ක් තියෙනවා OSPI. ඒ කියන්නේ මේක තනින් තන ඩෙස් තියලා product preparations සමහරට references තියලා ඔයාගේ ප්‍රශ්නෙත් තියලා ස්ටේෂන් 40ක් හදලා තියෙනවා. විනාඩි 30ක් විනාඩි 3ක් ඇතුළත ඔයා එක ස්ටේෂන් එකක ඔයාට ලැබෙන කාලය ඇතුළත එතන අහන ප්‍රශ්න ටිකට ලියලා උත්තර ලියලා ඉවර කරලා ඊළඟ ස්ටේෂන් එකට යන්න ඕන. ඔයාට මේ විනාඩි 3 ඇතුළත ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන් වුණා බැරි වුණත් ඊළඟ ස්ටේෂන් එකට යන්න ඕන. ආයේ ඔයාට ඔයා මුලින් ගිය ස්ටේෂන් එකකට ආයෙ යන්න බෑ. එතන විනාඩි 3න් ඔයාට ලියන්න පුළුවන් වුණත් බැරි වුණත් යන්න ඕන. මේකේ සමහරලාට මේ ඇත්තටම මේ සමහර දීලා තියෙන ප්‍රශ්න විනාඩි 3ට කරගන්න බෑ. සමහර ප්‍රශ්න කියව ගන්නත් විනාඩි 3ක් විතර යනවා. එහෙමයි ඒ වගේම සමහර ප්‍රශ්න තියෙනවා විනාඩි 3ක් යන්නේ නැහැ. තප්පර 10ක් විතර යනකොට උත්තරේ ලියන්න පුළුවන් ඒවත් තියෙනවා. ඒකේ පොඩි අසාධාරණකමකුත් තියෙනවා. මෙතනදී ඒක ඉතින් එක්සෑම් එකේ procedure එක කරන්න දෙයක් නැහැ. ඒකට පේස් කරගන්න වෙනවා අපිට. අපි ඉස්සරහට OSPI එන කාලෙට එහෙම මේ කොහොමද මේවා ගොඩ දාගන්නේ කියලා පොඩ්ඩක් කතා කරමු. මෙතනදී දල වශයෙන් කියන්නම් මේ කොහොමද මේක වෙන්නේ කියන එක ගැන. ඊට පස්සේ වයිව එක මේකෙදී ඔයාගේ අර අපි කිව්වා ට්‍රේනින් රෙකෝඩ් බුක් එක ඒක ඉලෙවේට් කරනවා. සමහර වෙලාවට මේ ට්‍රේනින් රෙකෝඩ් බුක් එක බලලා ඒකේ තියෙන ඩෝසේජ් ෆෝම් එක අරන් මේ ප්‍රශ්න අහනවා වයිව එකේදී. මේක වයිව එකේදී අහන්නේ ඩෝසේජ් ෆෝම් ඩිවයිසස් යූස් කරන විදිහ ෆාමකොලොජි පැත්තෙන් ගත්තොත් ඩ්‍රග් වල indications side effects සමහර prescription based question prescription එකක් අතට දීලා ඔයාගේ ඒකෙන් අහන ප්‍රශ්න දෙන්න පුළුවන්ද prescription එක genuine ද මොනවාද තියෙන incompatibilities එහෙම අහන ඔයාගෙන් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වයිව එකකින් විනාඩි 10ක විතර වගේ තමයි වගේ ප්‍රශ්න අහන්නේ. වයිව එක ගැන පැහැදිලි වයිව බෝඩ් එකකේ මේ සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙකුයි ෆාමසිස්ට් කෙනෙකුයි ඉන්නේ දෙන්නෙක් ඉන්නේ. දෙන්න මාරුවට තමයි ප්‍රශ්න. ඒ මාරුවට කියන්නේ මුලින් එක්කෙනෙක් ෆාමකොලොජි අහලා ඉවර වුණොත් එයා ඉවර වුණාට පස්සේ ෆාමසිටික් පාර්ට් එක අහනවා. මුලින් ෆාමසිටික් ඇහුවොත් එහෙම එයා ඉවරෙච්ච ගමන් අනිත් එක්කන ෆාමකොලොජි අහනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරන්නේ කොහොමද මාකින් ස්කීම් එක සහ එක්සෑම් එකේ රිසල්ට්ස් ඉෂුව කරන්න කියන එක ගැන. ඒ කියන්නේ මේ හැම පාර්ට් එකටම රයිටින් එකට ප්‍රැක්ටිකල් එක වයිව එකට 100 මාක්ස් තමයි මේ කියන්නේ ගණන් ගන්න ලකුණ. මේ හැම එකටම 140ට වඩා අචීව් කරන්න ඕන ඔයා එක්සෑම් එක පාස් වෙන්න නම්. MCQ එකේ පේපර් එකේ විශේෂත්වයක් තියෙනවා. ලංකාවේ අනිත් එක්සෑම් වලට වඩා
මේකේ MCQ වල ඔයාගේ මයිනර් මාක්ස් කවුන්ට් කරනවා. ඒ කියන්නේ අපි හිතමු MCQ 50ක් තියෙනවනේ. ඔයා වැරදි අපි MCQ මෙහෙමයි යන්නේ. MCQ 50ක් වුණාට ඇත්තටම 200 එතන 250 එකක 5ක් තියෙනවා. අපි කියමු question number 1 කියලා. ඒකේ A B C D E කියලා තියෙනවා එහෙම. එතකොට අපි ඔය A B C කියන කොටස් ටිකෙන් අපි හිතමු අපි ඒකට වැරදියට මේ ලකුණු කරලා තියෙනවා කියලා. එතකොට ඒක වැරදි. එතකොට ඔයාගේ අනිත් හතරම හරි කියමුකෝ අපි. එතකොට ඔයාට ඇත්තටම ලකුණු 4ක් ලැබෙන්න ඕනේ. අරක වැරදීනේ. එතකොට වෙන්නේ මයිනර් මාක්ස් යනවා කියන්නේ එතකොට අරක ඍණ ලකුණ. එතකොට ඔයාට අර 4ෙන් තව එකක් අහිමි වෙනවා. එතකොට ඔයාට මේ ප්‍රශ්නෙට හම්බෙන්නේ ලකුණු 3යි. ඒ ගොඩාක් මේ එක්සෑම් එකේ ළමයි ෆේල් වෙන්න සහ අමාරු වෙන්න මේ එක හේතුවක් තමයි මයිනර් මාක්ස් කවුන්ට් කරන එක. ඇත්තටම ගොඩක් හෙල්ත් ප්‍රොෆෙෂනල්ස් ලගේ එක්සෑම් වලට මේ මයිනර් මාක්ස් කවුන්ට් කරන එක යනවා. මොකද හෙල්ත් ප්‍රොෆෙෂනල්ස්ලට ඩවුට්ස් එක්ක වැඩ කරන්න බෑනේ. එයාලා හරි ඩිසිෂන් එක හරි වෙලාවට හරියටම ගන්න ඕන. ඒක ජජ් කරන්න තමයි ගොඩක් වෙලාවට මේ මයිනර් මාක්ස් කවුන්ට් කරන එක යන්නේ. සාමාන්‍යයෙන් ඒක හෙල්ත් ප්‍රොෆෙෂනල්ලගේ එක්සෑම් වල හොඳ කන්සෙප්ට් එකක්. මොකද අපිට කන්ෆිඩන්ස් තියෙන්න ඕන අපි ඉගෙන ගන්න දේ ගැන. ඒක දැන් මේක ඊළඟ එක පොයින්ට් එක ගැන කියනවනම් අපිට දැන් අපි හිතමු අපි එක එක්සෑම් එක රයිටින් එක පාස් පේල් වෙලා තියෙන ප්‍රැක්ටිකල් එක කියලා වයිව් එකත් පාස්. ඔයාට දෙවෙනි පාර ප්‍රැක්ටිකල් එක විතර ලියලා පාස් කරන්න බෑ. ඔයා දෙවෙනි පාර ලියනකොට ආයෙ අර තුනම මුලින් ඉඳන් මුලින් රයිටින් එක ලියලා ආයෙ එහෙම ලියන්න ඕන. ඒ කියන්නේ මේ එක ඇටෙම්ප්ට් එකේදී තමයි ඔයා ඔක්කොම පාස් කරන්න ඕන. අර දැන් අපි හිතමු අපි මේ දැන් ඔය O level සමහර අය ගණන් පේල් වුණාම A levels කරනවනේ ගණන් පාස් කරලා දෙනකන් කියලා. ඒ වගේ කරන්න බෑ මේ එක්සෑම් එක. එක ඇටෙම්ප්ට් එකේදී ඔයාට ඔක්කොම තියෙන්න ඕන. ඒ වගේම ඔයා ඕවරෝල් එක්සෑම් එක පාස් වෙන්න නම් මේ අර අපි කිව්ව ප්‍රැක්ටිකල් වයිවා රයිටින් එක ඔක්කොම එකතු කරලා එන ලකුණු වලින් 150ක් ඇචීව් කරන්න ඕන. දැන් මේක පටලව ගන්න එපා. දැන් මේ රයිටින් උයි ප්‍රැක්ටිකල් උයි වයිවයි එක කොටසක් පාස් වෙන්න අදාළකින් 140 ඇචීව් කරන්න ඕන. ටෝටල් එක එක්සෑම් එක පාස් වෙන්න නම් මේ තුනේම එන ලකුණු වල ඔයා 150 සීමාව ඉක්මවලා තියෙන්න ඕන පාස් වෙන්න නම්. සාමාන්‍යයෙන් ඔයාගේ රිසල්ට් අවුට් වුණාම පේපර් ඇඩ්‍රස් එකක් හරි දැන් නම් ගොඩක් වෙලාවට CMCC එකේ වෙබ්සයිට් එකේ දාන්නේ. ඒ වගේම මේ අපි කියනවා CMCC එකේ මේ රෙජිස්ට්‍රාර්ගේ මේ ඔෆිස් එකේ නෝටිස් බෝඩ් එකේ ඩිස්ප්ලේ කරනවා මේ එක්සෑම් රිසල්ට් ආවහම දැන් මේකේ ඔයාට එක්සෑම් එකේ ඔයාගේ රිසල්ට් ෂුවර් නැත්තම් ඔයාට රීසිකියුරිටි වලට මේ ඇප්ලයි කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඒකට ගාණක් අය ගන්නවා. එතකොට ඔයාගේ අර පේපර් මුලින් ඉඳන් එහෙම බලන්නේ ඔයාගේ ලකුණු එකතු කරනකොට වැරදි වෙලාද එහෙම කියලා බලලා ඔයා earn කරපු grade එක ඒගොල්ලෝ ඔයාට එවනවා මේ ඔයා අපීල් කරොත් එහෙම මේගොල්ලෝ දෙන grade ගැන කතා කරොත් එහෙම එක්සෑම් එකේ ගොඩක් වෙලාවට gradings යනවා. ඒගොල්ලෝ අකුරු වලින් තමයි දෙන්නේ ලකුණු දෙන්නේ. සාමාන්‍යයෙන් ඒකක් එවනවා 170ට වඩා ඔයාලට ලකුණු තියෙනවා. 60යි 69 අතර නම් B එකක්, 50යි 59 අතර නම් C එකක්, 40යි 49 අතර නම් D එකක් සහ 30යි 39 අතර නම් E එකක් සහ 30ට අඩු නම් F එකක් වගේ grading system එකක් තියෙන්නේ. යාළගේ ලකුණු දෙන්නේ නැහැ. ඔයාට gradings තමයි එන්නේ. ඒ වගේම ඔයා එක්සෑම් එකේ ඒ කියන්නේ මුළු එක්සෑම් එකම පාස් අපි කියන
මේ පාර්ට්ස් 3ම පාස් වෙලා එක්සෑම් එක පාස් වුණාට පස්සේ ඔයාට හම්බ වෙන මේ පාස් second class low සහ second class upper first class ඒ වගේ ඔයාට අර සාමාන්‍ය ඩිප්ලෝමාවක ඩිග්‍රී එක දෙන්නේ ක්ලාස් එක ඒ වගේ ක්ලාස් එකක් දෙනවා නිකම් පාස් අය එහෙම තියෙනවා second class low එකක් second class upper එකක් first class එක ඒ වගේ හම්බ වෙනවා මේත් ඔය කියපු ටිකම සාරාංශයක් විදිහට මෙතන තියෙන්නේ දැන් අර පැටලෙච්ච කෙනෙක් ඉන්නවනම් ඔන්න මෙතනදී ලියා ගන්න එක මේ තියෙන රයිටින් එක ප්‍රැක්ටිකල් එක වයිව් එක ටෝටල් එක මේ තියෙන්නේ කන්ට්‍රිබියුෂන් එක පාස් මාක් එක හොඳේ රයිටින් එකෙන් 160ක් ගන්නවා ෆයිනල් මාක් එක හදන්න ඕනේ ප්‍රැක්ටිකල් වලින් 120යි වයිව් වලින් 120යි හොඳේ එතකොට තමයි ටෝටල් 100 හැදෙන්නේ හොඳේ මේකෙන් රයිටින් එක පාස් වෙන්න නම් ඔයා රයිටින් එකට 140ට වඩා අරන් තියෙන්න ඕන. ප්‍රැක්ටිකල් එක පාස් වෙන්න නම් ප්‍රැක්ටිකල් එකට 140ට වඩා අරන් තියෙන්න ඕන. වයිව් එක පාස් වෙන්න නම් වයිව් එකට 140ට වඩා අරන් තියෙන්න ඕන. ඒ වගේම ඔයා සම්පූර්ණ විභාගේ පාස් වෙන්න නම් විභාගයේ ලකුණු 100 නම් ඔයා 100ට 50ට වඩා අරන් තියෙන්න ඕන. දැන් ක්ලියර් කියලා හිතනවා මම ඊළඟ ස්ලයිඩ් එකට යනවා ඒකින්ද සිලබස් එක කෙටියෙන් තියෙන්නේ මේක ඔයාට අර හම්බෙන නිල් පාට සිලබස් එකේ තියෙන පොත කියව ගත්තාම මේකේ මීට වඩා විස්තර තියෙන නෝට් එකක් වගේ පොඩියට දාලා තියෙන එක ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ දල වශයෙන් කියාගෙන යන්නේ ඔයාගේ සිලබස් එකේ ඔයාලට ෆාමසි ෆැක්ටරිස් ගැන තියෙනවා ෆොරන්සික් ෆාමසි තියෙනවා ෆොරන්සික් ෆාමසි යටතේ අපිට ඔය ඇක්ට් ඇන්ඩ් රෙගියුලේෂන්ස් ඒ ටික ප්‍රොෆෙෂනල් කන්ඩක්ට්ස් ඇන්ඩ් එතික්ස් තියෙනවා principles and techniques labeling of drugs related to healthcare products pharmacy management තියෙනවා ඊට පස්සේ pharmaceutics තියෙනවා formulations තියෙනවා special products තියෙනවා sterile preparations තියෙනවා devices ගැන තියෙනවා packaging technologies ගැන තියෙනවා physical pharmacy වල පොඩි කොටසක් තියෙනවා ඒ වගේම unit processing pharmacy වල තියෙනවා කොට microbiology and immunology තියෙනවා basic of quality control and quality assurance තියෙනවා natural product in pharmacy practice අපි කියන cognosy කියලා ඒ පාර්ට් එක තියෙනවා pharmacology and therapeutics තියෙනවා ඊට පස්සේ practicals තියෙනවා මේ බොහොම කැටියෙන් කිව්වේ නැත්තම් මේක ලොකු වීඩියෝ එකක් වෙනවා ඔක්කොම කියාගෙන යන්න ගියොත් එහෙම වුණු කවුරු බලන්නේ නැති මේක පැය ගානක් මේක ඔයාලට කියව ගන්න පුළුවන් ඔයාලට අර හම්බ වෙන පොතේ තියෙනවා in detail අපි ඊළඟට කතා කරනවා මොනවාද ඔයාලට CMCC එකෙන් recommend කරන reading materials කියලා මේකේ රතු පාටින් මම ලකුණු කරලා තියෙන ඒවා ඔයා අනිවාර්යෙන් කියවන්න ඕන අනිත් ඒවා නම් එච්චර ලොකු වැදගත්කමක් නැහැ හේතුව කියවනවා නම් හොඳයි ශ්‍රී ලංකන් හොස්පිටල් ෆෝමියුලා එක ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙනවා කියවන්න national list of essential drugs ලංකාවේ essential drug list එක රෙකමන්ඩ් කරලා තියෙනවා මේක කියව ගන්න එක මම හිතනවා වැදගත් කියලා මොකද මේකේ තියෙනවා අපි නිතර භාවිතා වෙන ඖෂධවල dosage forms කොහොමද ඒවා මොනවටද භාවිතා කරන්න කියන එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් මේක කියවපුවාම British Pharmacopoeia එක ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙනවා British National Formulary එකේ අපි නැත්තම් කියනවා BNF එක කියලා BNF එක රෙකමන්ඩ් කරනවා මේක අලුතෙන් ඔයා ගන්නවා නම් කරන්ට් එඩිෂන් එකක් ගන්න ගොඩාක් දුරට කරන්ට් එඩිෂන් මොකද සමහර BNF වල එඩිෂන් එකෙන් එඩිෂන් එකට කන්ටෙන්ට් එකේ සමහර පොඩි වෙනස්කම් තියෙනවා උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම
පරණ එඩිෂන් එක අන්ලයිසන්ස් තියෙන ඉන්ඩිකේෂන් එක කරන්ට් එඩිෂන් එක ලයිසන් ප්‍රැක්ටිස් එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඩෝසස් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. සමහර විට අලුතෙන් කෝෂන්ස් කන්ට්‍රාඉන්ඩිකේෂන්ස් ඇඩ් වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර ඩෝසස් එහෙම වෙනස් වෙලා තියෙන්න පුළුවන්. රීනල් ෆේලියර්ට හෙපටික් ඉම්පයර්මන්ට් තියෙනකොට ඒ වගේ වෙලාවට කරන්ට් එඩිෂන් එක ගන්න එක හරියට හරි වැදගත් BNF එක වගේ එකක. ඊට පස්සේ ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා ෆාර්මසිටිකල් ප්‍රැක්ටිස් මේ රයිටර්ස්ලා දෙන්නගේ බුක් එක මේ බුක් හොඳයි. හැබැයි මේවා ඉංග්ලිෂ් ටිකක් අමාරුයි. කියවලා තේරුම් ගන්න බැරි මට්ටමේ පොඩ්ඩක් එහෙම අමාරු ගතියක් තියෙනවා. ඒකින්ද මම ඔයාට කියවලා තේරුම් ගන්න පුළුවන් මට්ටමේ හොඳ මම රෙකමන්ඩ් කරන බුක් ටික ඊළඟ ස්ලයිඩ් එකේ පෙන්නනවා. මේ එයාලා රෙකමන්ඩ් කරන ටික මම කියාගෙන යනවා. මේකේ මම රතු පාටින් මාක් කරලා තියන්නේ ඒවත් වැදගත් ටික. ඊට පස්සේ රෝස් ඇන්ඩ් විල්සන් ඇනටොමි ඇන්ඩ් ෆිසියොලොජි මේක ගොඩක් වෙලාවට හොඳ පොතක්. කියවලා තේරුම් ගන්න පුළුවන් සහ ඔයාලට ප්‍රශ්න ගොඩක් වෙලාවට මේකෙන් තමයි හැදෙන්නේ. ඊට පස්සේ ක්ලිනිකල් ෆාර්මකොලොජි වලට මේ ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන්නේ මේ බුක් එක. ඊට පස්සේ manual on management of drug Ministry of Health එකෙන් ඉෂුව කරන එක. මේක නම් ගොඩක් වෙලාවට ගවර්න්මන්ට්ස් එකට එකේ ඩ්‍රග්ස් මැනේජ් වෙන විදිය සහ ඒවා මේක කියවලා තියාගත්තොත් ඔයාට වටිනවා. management of drugs supply මේක WHO එකෙන් ඉෂුව කරපු එක. මේවා සාමාන්‍ය ලොකු PDF ෆෝමැට් එකකින් තියෙන ඒවා ඔයාට ආස නම් කියව ගන්න පුළුවන්. Drug Regulatory Authority of Sri Lanka Publications and Circulars ඊළඟට අපි දැන් NMR එකකින් circulars සහ act වලට අදාළ ඒවා ඉෂුව කරනවා. ඔයාට ඒවා කියවන එක හරි වැදගත්. මොකද මේ නිතර වෙනස් වෙන ඒවා එක්සෑම් වල අහන අද අපි හිතමු උදාහරණයක් විදිහට ෆාමසි රෙගියුලේෂන්ස් කියලා අලුතෙන් ආව රෙගියුලේෂන්ස් එහෙම මේකේ තමයි පබ්ලිෂ් කරන්නේ. ඒවා සමහර වෙලාවට එක්සෑම් එකට එහෙමම අහලා තියෙනවා. අපි කියන පොයිසන් ඕපියන් and dangerous drug ordinance එක ෆොඩ්ඩෝ කියලා කියන අපි මේකත් වැදගත් ඇක්ට් එකක්. ඒකත් ඔයා බලා ගන්න ඕන එක. අපි cosmetic devices and drug CDD ඇක්ට් එක කියලා අපි කියනවා. මේක නම් ගොඩක් වෙලාවට දැන් අලුතෙන් ආව ඇක්ට් එකත් එක්ක රීප්ලේස් වෙලා තියෙන්නේ. හැබැයි ඔයා පාස් පේපර්ස් කරනවා නම් සහ ඒවට නම් කරනකොට ඔයාට මේ ඇක්ට් එක බලලා පොඩි දැනුමක් තියෙන්න ඕනේ. නැත්නම් ඒ ප්‍රශ්න වල උත්තර ලියා ගන්න බෑ. දැන් ගොඩක් වෙලාවට එක්සෑම් එකට ප්‍රශ්න අහන්නේ අලුතෙන් ආව ඇක්ට් එකෙන්. අපි ඒකට කියනවා NMRA ඇක්ට් එක කියලා. National Medicines Regulatory Authority ඇක්ට් එක 2015 මට මතක විදිහට 2015 ආවේ. ඊළඟට good manufacturing practices ඒකත් මේ WHO එකෙන් ඉෂුව කරපු ගයිඩ්ලයින්ස් ඒවත් කියව ගන්නවා නම් ඔයා හොඳයි. physical pharmacy වලට ආයේ මේ රයිටර්ස්ලා දෙන්න බුක් එකක් ඒගොල්ලෝ රෙකමන්ඩ් කරනවා. ඊළඟට ෆාමකොග්නොසි වලට ඒගොල්ලෝ රෙකමන්ඩ් කරන බුක් එක මේක. මං කිව්වේ මෙන්න මේ එක හරි වැදගත්. ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් ෆෝමරි SLSF කියන අපි විශ්වාස කරනවා මේකෙන් කියන්නේ අනාගතයේදී ප්‍රශ්න හැදෙයි කොට බොහෝ දුරට මේකෙන් තමයි. මේක සාමාන්‍ය හොඳට ලියලා තියෙනවා. ඩ්‍රග්ස් වල මොනවාද clinical uses, doses, mechanism of actions සහ side effects සහ patient ලට advices ඒක patient ලාගේ monitor වෙන්න ඕනි මොනවද කියලා මේක ලියලා තියෙන්නේ. අපි කියනවා මේ students මේ doctors ලාට. ඒ කියන්නේ මේ යාළගේ internship එකට කලින් ඉගෙන ගන්න doctors ලාට තමයි ලියලා තියෙන්නේ. ඒකට මේකේ
ගොඩාක් ඔයාලට ගන්න දේවල් තියෙනවා. මේක හොඳ පොතක්. ඊට පස්සේ අද ඊට පස්සේ related ඔය gazette notifications circulars දාන ඒවා ඒවත් වැදගත් වෙන ඒවා තියෙනවා. ඊට පස්සේ මේ ස්ලයිඩ් එකේ කියන්නේ මම personally recommend කරන ටිකක්. මේක කියවන එක සහ නොකියන එක ඔයාගේ තීරණයක්. හැබැයි මේ හැම පොතක්ම සාමාන්‍ය කියවලා තේරුම් ගන්න පුළුවන් මට්ටමේ simple English තියෙන සහ ඔයාට දෙයක් ගන්න පුළුවන් කියලා හිතන පොත් ටික. මම anatomy වලට මම recommend කරන්නේ Ross and Wilson එක. මීට අමතරව තව කියවන්න ඕන කෙනෙක් ඉන්නවනේ anatomy physiology කියන මෙන්න මේ පොත හොඳ පොතක්. ඊළඟට pharmaceutics වලට මේ පොත හොඳයි. මේක සාමාන්‍යයෙන් ආට තේරුම් ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා සහ essential ටික කියන්නේ ඕන ටික තියෙනවා. ඊළඟට අපි බලමු. මේකත් pharmaceutics ගැන තියෙන එකක්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම essential ටික මේකේ තියෙනවා සහ මේක ඔයාට කියවලා තේරුම් ගන්න පුළුවන් මට්ටමේ තියෙන හොඳ පොතක්. physical pharmacy වලට මේ book එක ටිකක් හොඳයි. ඔයාට physical pharmacy නම් ලොකුවට අහන්නේ නැහැ. ඒකට අර අහන මට්ටමේට වඩා මේකේ තියෙනවා. ඒකට අහන ඒවාට ඔයාට තේරුම් ගන්න ඕනි ටික විතරක් මේකෙන් කියව ගන්න පුළුවන්. මේක ගැඹුරට තියෙන ඒවා තියෙනවා. ඒකට අදාළ නැති ඒවා අතහැරලා දාන්න. අපි ඊළඟ ස්ලයිඩ් එකට ඊළඟ බලමු. pharmaceutical calculation වලට මම recommend කරන්නේ මේක. ගොඩක් වෙලාවට මේක තමයි ගොඩාක් pharmacist වලට calculation වලට තියෙන standard book එක. මේක ගොඩක් වෙලාවට B farm මට්ටමටම තියෙන හොඳ පොතක්. ඊළඟට බයෝකෙමිස්ට්‍රි එහෙම නම් ලොකුවට අහන්නේ නැහැ. බයෝකෙමිස්ට්‍රි වලට මෙන්න මේ පොත හොඳයි. ලිපින් කෝට් එක. ඊට පස්සේ ෆාමකොලොජි වලටත් මම රෙකමන්ඩ් කරනවා මේ ලිපින් කෝට් එක. මේකේ හොඳට තේරෙන සහ කියවන්න ආස හිතන මට්ටමේට හොඳට ෆාමකොලොජි තියෙන පොතක් තමයි මේක. මේක ඉන්දියන් බුක් එකක්. KD ත්‍රිපාඨිගේ essential medical pharmacology මේකත් හොඳ පොතක් සහ හොඳට කියවලා තේරුම් ගන්න පුළුවන් සහ ඕන ටික තියෙන හොඳ පොතක්. ඊට පස්සේ වාර drug interactions ගැන දැන් මෑත කාලේදී exam වලදී viva වලදී එහෙම ගොඩක් focus කරනවා drug interaction viva වලදී සහ hospital වලදී. ඔයාට ඒක කියවගා drug interactions ගැන BNF එකේ එහෙම වෙනම පාර්ට් එකක් තියෙනවා අන්තිමට. ඒකට ඒ ටික මදි කියලා ඔයාට හිතෙනවා නම් මේක හොඳ references එකක්. මේකේ දෙකක් තියෙනවා. මේකේ Focus companion එක තමයි ඔයාට කියවලා තේරුම් ගන්න පුළුවන් මට්ටමේ එක තියෙන්නේ. අනිත් එක ටික අමාරුයි. ඒක මේ clinical researchers සහ ඒවැ data's පදනම් කරගෙන තමයි ඒකේ drug interaction විස්තර කරලා තියෙන්නේ. ඒ කියන්නේ clinical basis. ඒක පොඩක් තේරුම් ගන්න සහ කියවන්න කම්මැලි. මේක ඕකේ. මේක short and sweet තියෙනවා. මේක ඔයාට කියව ගන්න ලේසි. ඊට පස්සේ අපි ඔයාට external pharmacy exam එක පාස් වෙලා pharmacist කෙනෙක් වුණාට පස්සේ තියෙන future opportunities ගැන මේ ස්ලයිඩ් එකෙන් කතා කරනවා. ඔයාට යන්න පුළුවන් පාර සහ වෙන්න පුළුවන් මොකද්ද කියන එක ගැන. ඔයා registered pharmacist කෙනෙක්. එහෙම නැත්නම් ඔයා exam එක පාස් වෙලා pharmacist කෙනෙක් වුණාට පස්සේ ලංකාවේ open university එකේ එහෙම නැත්නම් අපි කියන විවිධ විශ්වවිද්‍යාලය යනවා Bachelor of Pharmacy B Pharma degree program එක. ඔයා ඒකට apply කරන්න eligible වෙනවා external pharmacy exam එක
පාස් වුණාට පස්සේ ඔයාගේ මේ ශේෂ්ත්‍රයෙන් ඔයාගේ හයර් ස්ටඩීස් ඉස්සරහට ගෙනියන්න කැමති කෙනෙක් නම් ඔයාට මේක හොඳ ඔපචුනිටි එකක්. හැබැයි මෙතනදී ඔයාට කෙමිස්ට්‍රි වලට C පාස් එකක් ඉල්ලනවා B Pharma ඩිග්‍රී එකට ඕපන් යුනිවර්සිටි එකේ රෙජිස්ටර් වෙන්න. ඔයාට C එකක් කෙමිස්ට්‍රි වලට නැත්තම් එක්ක ඔයාට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එක්ක ඔයාලා කියන එයාලගේ ෆන්ඩමෙන්ටල් කෝස් එකක් කළා කෙමිස්ට්‍රි වලට ඒගොල්ලෝ ඉල්ලනවා BG3 පාස් එක. ඒ කියන්නේ එයාලගේ මාකින් කරන ප්‍රොසීඩර් එකේ එයාලා ඉල්ලන්නේ ඒ මට්ටම එකක්. ඒක හරි. එහෙම නැත්නම් ඔයාලට ආයෙ පාරක් A level කරන්න වෙනවා. කෙමිස්ට්‍රි කරලා A level C එකක් ගන්න වෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එක ෂීට් එකක විෂයන් තුන සමත් වෙලා අනික කෙමිස්ට්‍රි වල C එක තියෙනවා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කොහොමත් අහන්නේ A level වලට විෂයන් තුන පාස් වෙලා කෙමිස්ට්‍රි වල C එක. ඒක වෙන පාරක් වුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතනදී. ඔයාට එතනින් B Pharma එකට ඔයාට ඔයන රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා B Pharma එක කම්ප්ලීට් කරලා එතනින් එහාට M Pharma එහෙම නැත්නම් PhD එකට යනකම් උනත් යන්න පුළුවන් නම් සහ උමනාව තියෙනවා නම් කරගන්න පුළුවන්. ලංකාවේ ඇතුලේ හරි ලංකාවෙන් එළියට ගිහිල්ලා හරි එහෙම ආස කෙනෙකුට කරගන්න පුළුවන්. මේ ටිකේ තියෙන්නේ ඒ ටික. ඊට පස්සේ අපි සිම්පලි කතා කරනවා නම් ඇත්තටම ඔයාලා ෆාමසිස්ට් කෙනෙක් වුණොත් මොකද කරන්න පුළුවන්? ඔයාට ඔයාගේ ෆාමසි එක පටන් ගන්න පුළුවන්. ඔයාට ගොඩාක් වෙලා අපි ෆාමසි යන රිටේල් සේල්නේ. ඒ වගේම හෝල්සේල් තියෙනවා. ඒ වගේ ඔයාට ඩ්‍රග් හෝල්සේල් කරන නියෝජිතයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆොරින් කම්පැනි එකක ලංකාවේ ඒජන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඔයාට ඩ්‍රග් පිටරටින් ගෙන්නන ප්‍රොසීඩර් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකේ සෑහෙන ඔපචුනිටිස් තියෙනවා පාස් වුණොත්. කොමියුනිටි ෆාමසි ප්‍රැක්ටිස් එක විතරක් නෙමෙයි. අපි මෙතනින් එහාට තව ඊළඟ ස්ලයිඩ් එකේ කියනවා අපි ලංකාවේ මොනවද තියෙන ටයිප්ස් ෆාමසිස්ට්ලට යන්න පුළුවන්. මේක හැබැයි ජෙනරලි එතන කතා කරන්නේ ග්‍රැජුවේට් ෆාමසිස්ට්ලා, ඉන්ටර්නල් ෆාමසිස්ට්ලා, එක්ස්ටර්නල් ෆාමසිස්ට්ලා ඔක්කොමලා ගැන. මේකේ මම රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට එක්ස්ටර්නල් ෆාමසිස්ට්ලට ඉන්වෝල් වෙන්න පුළුවන් තැන්. ලංකාවේ ඉන්නවා හොස්පිටල් ෆාමසිස්ට්ලා, ගවර්න්මන්ට් මේන්ලි. හැබැයි ප්‍රයිවට් හොස්පිටල් වල ෆාමසිස්ට්ලා ඉන්නවා. ඔයාට එක්ස්ටර්නල් ෆාමසිස්ට් කෙනෙක් වෙන විදියට මේ ප්‍රයිවට් දෙකට එකේ හොස්පිටල් වලට ජොයින් වෙන්න පුළුවන්. කොමියුනිටි ෆාමසි අපි කියනවා එහෙම නැත්නම් රිටයර් සේල් කරන ෆාමසිස්ට්ලා ගොඩාක් වෙලාවට එක්ස්ටර්නල් ෆාමසිස්ට්ලා තමයි. ගවර්න්මන්ට් අයට තාම තියෙන රෙගියුලේෂන්ස් අනුව කොමියුනිටි ෆාමසි ප්‍රැක්ටිස් එකට ඒ කියන්නේ ෆාමසිය දාලා එයාගේ ලයිසන් එකකින් වැඩ කරන්න බෑ. හැබැයි එයාට කවුරු හරි දාලා තියෙන ෆාමසි එක ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඊට පස්සේ මම අර ඉස්සෙල්ලා කිව්වේ මේ ෆාමසිස්ට්ලා ලෝකල් ඒජන්ට් කෙනෙක් විදිහට ඩ්‍රග්ස් ඉම්පෝර්ට් කරන ෆාමසිටිකල් කම්පැනි එකකට ජොයින් වෙන්න පුළුවන් එයාට. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රියල් ෆාමසිස්ට්ලා ඉන්නවා. මේ ගොඩක් වෙලාවට ග්‍රැජුවේට් අය මේ වගේ තමයි මේවට ඉන්වෝල් වෙන්නේ. ඇකඩමික් ෆාමසිස්ට්ලා ඉන්නවා. මේ ගොඩක් වෙලාවට ග්‍රැජුවේට් අය, සමහර වෙලාවට ඉන්ටර්නල් ෆාමසිස්ට්ලා සමහර තැන්වල ඉන්නවා. ස්පෙෂල් ෆෝර්සස් ෆාමසිස්ට්ලා ඉන්නවා. ගොඩක් වෙලාවට අපේ කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එකෙන් අවුට් වෙනවා ෆාමසිස්ට්ලා. සහ මේගොල්ලන්ගේ ට්‍රූ ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් එයාලගේ ඇතුලෙන් ඒගොල්ලෝ සිලෙක්ට් කරලා අර මම කලින් වීඩියෝ එකේ විස්තර කරේ ඉන්ටර්නල් ෆාමසි ප්‍රෝග්‍රෑම් එක කියලා. එයාලා ඒකට ජොයින් කරලා මේගොල්ලන්ව ට්‍රේනින් කරවලා ගන්නවා. එයාලගේ තියෙනවනේ හොස්පිටල් පෝසස් වල අපි කියනවා පොලිස් හොස්පිටල් එක, ආමි හොස්පිටල් එහෙම තියෙනවනේ. ඒවට ඕන අය ඒගොල්ලෝ හදා ගන්නවා අර ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ කරවලා.
රෙගියුලේටඩ් ෆාමසිස්ලා ඉන්නවා. අපි මේකේ කලින් වීඩියෝ එකේ කතා කරා ඔය NMR එකේ වගේ රෙගියුලේටඩ් බොඩිස් වල ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. මෙතන තියෙන අර මං කිව්ව හෝල්සේල් වල ඉන්වෝල්ව් වෙලා ඉන්න ෆාමසිස්ලා ඉන්නවා. මේ ආට එක්ස්ටර්නල් ෆාමසිස් කෙනෙක් විදිහට යන්න පුළුවන් තැනක් තමයි මෙතන. ඊට පස්සේ ෆාමසිස් ඉන්වෝල්ව් ඉන් මෙඩිකල් සප්ලයිස් ඉන්නවා. ගවර්න්මන්ට් අයත් ඉන්නවා, ඉන්ටර්නල් අය ඉන්නවා. අපි MSD එක RMSD එක එහෙම කියලා කියන තැන්වල ඉන්වෝල්ව් වෙලා ඉන්නවා. ඒ වගේම මේ ප්‍රයිවට් සෙක්ටර් එකෙත් මෙඩිකල් ඩිස්ට්‍රිබියුෂන් චේන් එකක් තියෙනවා. ඒ සප්ලයි චේන් එකට ඔයාලා ජොයින් වෙන්න පුළුවන්. අපි දන්නවා රෙගියුලේෂන්ස් අනුව ෆාමසිස් කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි ඖෂධ ප්‍රවාහනය ඒව වෙන්න ඕන. ඔයාට මේවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ෆාමසිස්ලා ඉන්නවා ස්පෙෂල් කැම්පේන්ස් වල වැඩ කරන අය, ඇන්ටි මැලේරියා කැම්පේන්, ෆැමිලි හෙල්ත් බියුරෝ ඒ වගේ තැන්වල මේව නම් ගොඩක් වෙලාවට ඉන්ටර්නල් ෆාමසි ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි මේ වගේ තැන්වලට ෆාමසිස්ලා වෙන්නේ. ගොතාව ෆාමසිස්ලා ඉන්නවා රිසර්චර්ස් ඇන්ඩ් ක්ලිනිකල් ට්‍රයල්ස් වල එහෙම ඉන්වෝල්ව් වෙලා ඉන්නේ. වීඩියෝ එක ඉවර කරන්න හදන්නේ. thank you කියලා කියනවා බැලුව හැමෝටම. මේකේ සමහර තැන් කොම්ප්ලිකේට්ස් ඇති. මොකද මේ ලංකාවේ ගොඩක් ඒවා එක රෙගියුලේටඩ් බොඩි එකක් යටතේ කන්ට්‍රෝල් වෙන්නේ. අපි විශ්වාස කරනවා අනාගතයේ දවසක හරි එහෙම වෙයි කියලා. දැන් ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහෙනම් ෆාමසි කවුන්සිල් ඔෆ් ඉන්දියා තමයි ඒ රටේ බීපාමා එක ඉගෙන ගන්න ළමයා ඉගෙන ගන්න ඕනි මොනවාද, සිලබස් එකේ තියෙන්න ඕනි මොනවාද කියලා තීරණය කරන්නේත් ඒගොල්ලෝ. ඒ රටේ ෆාමසි ඉකල කොහොමද වෙන්නේ කියන එක තීරණය කරන්නේත් ඒගොල්ලෝ. දැන් ලංකාවේ එක එක තැන් වලට එක එක රෙගියුලේටරි බොඩිස් දෙන්නේ. ඕවා ඔක්කොම එකතු වෙලා කවදා හරි එක රෙගියුලේටරි බොඩි එකකට ආවොත් මේ සියල්ල මීට වඩා ලේසි වෙයි. ඉතින් ගොඩක් ස්තුතියි වීඩියෝ එක බැලුවට. අපි ඊළඟ වීඩියෝ එකේදී මේ විභාගයට කොහොමද ලෑස්ති වෙන්නේ, පාඩම් කරන්නේ කොහොමද සහ එක්සෑම් එකට පේස් කරන්නේ කොහොමද කියන රහස් ටික ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මම හිතන්නේ වැදගත්ම වීඩියෝ එක වෙන්නේ. මේක අර දන්නේම නැති කෙනෙකුට ෆාමසි කියන්නේ මොකක්ද කියන එක දැනගන්න තමයි මේ වීඩියෝ දෙක දැම්මේ. මං හිතනවා ෆාමසි එක්සෑම් එකට එන අය ගොඩක් මේක දැනගෙන එන්නේ. මේ වීඩියෝ දෙක නා ඒගොල්ලන්ට ගන්න දෙයක් නැතුවත් ඇති. මේක අර ෆාමසි ගැන නොදන්නම අයට ඊළඟ වීඩියෝ එක තමයි ඔයාලට වැදගත් වෙන්නේ. අපි ඒකත් ළඟදිම දාන්න බලාපොරොත්තු වෙනවා. ස්ලයිඩ් ටික හදාගෙන ගිහිල්ලා තියෙන වීඩියෝ එක කරන්න විතරයි තියෙන්නේ. හැමෝටම ගොඩක් ස්තුතියි.